ආයුබෝවන්. උසස් පෙළ විභාගයේ ලියන දරුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේදී එක් විෂයක් සඳහා ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දීමට අවශ්‍ය වෙනවා. ඉතින් දරුවනේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සම්බන්ධව. නැත්නම් අපේ වචනින් කියනවා නම් MCQ ප්‍රශ්න පත්‍රයට අපි කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියන එක. ඉතින් දරුවනේ මේ බොහෝ දරුවන්ට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා MCQ ප්‍රශ්න පත්‍රයට නිවැරදිව සාර්ථකව උත්තර ලියන්න බැරි දේ. ඉතින් අද අපි සාකච්ඡා කරනවා MCQ එක කොහොමද කරන්නේ? ඒ වගේම MCQ ප්‍රශ්න පත්‍රය අපි අතට ගත්තාම අපි කරන වැරදි මොනවද? මේ වැරදි අවම කරගත්තන් පස්සේ දරුවනේ අපිට අනිවාර්යයෙන්ම MCQ 50න් 50ම හෝ 50ට ආසන්න ගානකට උත්තර ලියීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දරුවනේ අපි බලමු මුලින්ම අපි මේ MCQ ප්‍රශ්න පත්‍රයේ අතට ගත්තාම අපි කරන වැරදි මොනවද කියලා. බලමු. පළවෙනි එක. පුතේ ඔයා කාල කළමනාකරණය පිළිබඳ දැනුමක් නොමැති වීම. කාල කළමනාකරණය අවම වීම. දෙවෙනි එක. 1 සිට 50 දක්වා අනුපිළිවෙලින් ප්‍රශ්න ලිවීමට උත්සාහ කිරීම. තුන්වෙනි එක. ප්‍රශ්න නිවැරදිව කියවා නොගැනීම. හතරවෙනි එක පුතේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීම. පුතේ MCQ ප්‍රශ්න පත්‍රයේ අපිට වැරදින්න ප්‍රධාන හේතු හතරක් අද සාකච්ඡා කරනවා අපි. පළවෙනි එක කාල කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් නැහැ. ඒ වගේම අනිවාර්යෙන් පුතේ 1 සිට 50 දක්වා අනුපිළිවෙලින් අපි ප්‍රශ්න ලියන්න හුරු වෙලා තියෙනවා. ඒ වගේම අපි ප්‍රශ්න නිවැරදිව කියවගන්නේ නැහැ. බාගෙට කියවගන්නේ. අනිත් එක තමයි පුතේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීම. ඉතින් දරුවනේ අපි මුලින්ම බලමු MCQ ප්‍රශ්න පත්‍රයකට අපිට කොච්චර කාලයක් හම්බ වෙනවද? ඒ වගේම එක MCQ එකකට අපිට කොච්චර කාලයක් හම්බ වෙනවද කියලා. සාමාන්‍යයෙන් පුතේ MCQ ප්‍රශ්න පත්‍රයකට අපිට පැය දෙකක කාලයක් හම්බ වෙනවා. MCQ 50ක් තියෙනවා. පැය දෙකක කාලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ පුතේ පැය දෙකක් කියන්නේ මිනිත්තු වලින් ගත්තොත් එහෙම 60 වැඩි කිරීම 2 මිනිත්තු 120ක්. මේ මිනිත්තු 120 ඇතුළත පුතේ MCQ 50ක් ඔයා කරන්න ඕන. ඉතින් දරුවනේ මේ MCQ 50 කරන්න ඕන. හැබැයි මේ මිනිත්තු 120ක් ඇතුළත. හිතන්න පුතේ මේක සාමාන්‍ය විභාගයක් නෙවෙයි. ඔයාගේ හිතට දැනෙනවා මේ A level විභාගය කියලා. ඒ නිසා හිතට ආතතියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ මිනිත්තු 120න් අපි මිනිත්තු 20ක් අයින් කරනවා ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එකට. තව ඉතුරු වෙන්නේ මිනිත්තු 100ක් විතරයි. මිනිත්තු 100ක් විතරයි දරුවනේ. මේ මිනිත්තු 100 ඇතුළත අපි MCQ 50 කරන්න ඕනේ. මිනිත්තු 100 ඇතුළත MCQ 50 කරන්න ඕනේ. ඉතින් දරුවනේ එහෙනම් බලන්න පුළුවන් අපිට එක MCQ එකකට විනාඩි 2යි නැත්තම් මිනිත්තු 2යි තියෙන්නේ. මේ මිනිත්තු 2ක් ඇතුළත MCQ එකක් කරන්න ඕන. අපි පළවෙනි එකෙන් සාකච්ඡා කරනවා කාල කළමනාකරණය පිළිබඳව යාට මනා දැනීමක් නොමැති වීම. ඉතින් දරුවනේ බලන්නකො මෙහෙම. මේ කාල කළමනාකරණය තමයි වැදගත්ම අංගයක් වෙන්නේ උසස් පෙළ MCQ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරද්දී. පුතේ MCQ 50ක් තියෙනවා. මේ 50 විනාඩි 100ක් ඇතුළත ලියන්න ඕන. ඒ කියන්නේ එක MCQ එකකට විනාඩි 2යි. ඉතින් දරුවනේ ඒත් එක්ක මම සාකච්ඡා කරන්නම් අර 1 සිට 50 දක්වා ඔයා අනුපිළිවෙලින් ලියන්න උත්සාහ කිරීම සම්බන්ධව. ඉතින් දරුවනේ බොහෝ දරුවන් ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම ඔයා බලාගෙන ඉන්නවා 1 සිට 50 දක්වා අනුපිළිවෙලින් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඉතින් දරුවනේ ඒක තමයි අපි කරගන්න ලොකුම වැරද්ද. ඒත් එක්කම මේ එතෙන්දි දරුවනේ ඔයාගේ කාල කළමනාකරණය අනිවාර්යයෙන්ම වැරදි සහගත තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් දරුවනේ බලන්න එක MCQ එකට විනාඩි 2යි නම් ඔයා හිතන්න පුතේ 1 2 3 4 පස්වෙනි එකට යනවා කියලා. පස්වෙනි එක සාමාන්‍යයෙන් අමාරු MCQ එක. උදාහරණයක් වශයෙන් පුතේ
පළවෙනි එක 2 3 4 විනාඩි 2ක් ඇතුළත ඔයා කරලා පස්වෙනි එක දරුවනේ ඔයාට විනාඩි 2ක් ඇතුළත කරගන්න බෑ. පොඩ්ඩක් හිතන්න ඕන ගන්න. ඒ නිසා දරුවනේ ඔයා මේකට විනාඩි 5ක් විතර ගන්නවා. විනාඩි 5ක් විතර ගන්නවා. 6 7 මේ විදිහට ඔයා විනාඩි 2 බැගින් කරගෙන ගිහිල්ලා 10 වෙනි ප්‍රශ්නෙට ඔයා විනාඩි 5ක් 6ක් ගන්නවා. ඉතින් දරුවනේ බලන්න මෙතන 5ක් සහ මෙතන 6ක් ගන්නවා කියන්නේ හිතන්න මෙතනත් 5ක් ගත්තා කියලා. එතකොට පුතේ විනාඩි 10ක් අරන් MCQ දෙකකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10ක් ඇතුළත MCQ 5ක් අපි කරලා අවසන් වෙන්න ඕනේ. හැබැයි මෙතෙන්දී MCQ 2යි අපිට කරන්න වෙන්නේ. ඒ නිසා දරුවනේ ඔයාලා මෙතන කාල කළමනාකරණය අවුල් සහගත තත්ත්වයක් ඇති කරගන්නවා. කොහොමද අපි මේකට සාර්ථකව මුහුණ දෙන්නේ? පුතේ බලන්න ඕනෑම විභාගයේදී පුතේ S එකක් ගන්න දරුවෙක්ට C එකක් ගන්න දරුවෙක්ට B එකක් ගන්න දරුවෙක්ට සහ A එකක් ගන්න දරුවෙක්ට සහ හොඳ රෑන්ක් එකක් ලංකාවේ ප්‍රථමයා දිස්ත්‍රික්ක ප්‍රථමයා වෙන්න මේ රෑන්ක් වලටත් මේ MCQ හදනවා. ඉතින් දරුවනේ MCQ 50න් S එකක් ගන්න දරුවෙක්ටත් MCQ 20ට ආසන්න ප්‍රමාණයක් MCQ 50 ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ පුතේ ඔයාගේ විෂය ධාරාවේ ලේසිම ප්‍රශ්න 20ක් තියෙනවා MCQ 50 ඇතුළත. ඒ වගේම C එකක් ගන්න දරුවෙක්ටත් 50න් 26ක් 27ක් වගේ ප්‍රමාණයක් තියෙනවා පුතේ. C එකක් ගන්න දරුවෙක්ටත් අනිවාර්යෙන් ප්‍රශ්න 26ක් 27ක් මේ 50 ඇතුළත හදනවා. ඒ වගේම B එකක් ගන්න දරුවෙක්ටත් පුතේ මේ 50න් ප්‍රශ්න 34ක් 35ක් වගේ ප්‍රමාණයක් ගැනීමේ හැකියාවක් ඇතිව තමා මේ MCQ 50 හදන්නේ. පුතේ A එකක් ගන්න දරුවෙක්ටත් මේ MCQ 50න් 44ක් 45ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් මේක ඇතුළත තියෙනවා. රෑන්ක් එකට යන දරුවනේ ඉතිරි 5 හදාගන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතින් දරුවනේ බලන්න ඔයා සමහරක් විට අනුපිළිවෙලින් කරගෙන යද්දී මේ 5 වෙනි එක 10 වෙනි එක මේ වගේ ගණන් මේ රෑන්ක් එකක් ගන්න නැත්නම් ලංකාවේ ප්‍රථමයා හදන ගාන වෙන්න පුළුවන්. ඒ නිසා දරුවනේ ඔයාට එතෙන්දී ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා දරුවනේ අපි කොහොමද මේ MCQ 50 හදාගන්නේ කියන එක දැන් සාකච්ඡා කරන්න යන්නේ. පුතේ ඔයා දන්නවා තමන් කැමතිම විෂයේ කැමතිම පාඩම් මොනවද? ඉස්සලම් පුතේ ඔයා කැමතිම පාඩම් සහ ඔයාට ලේසි පාඩම් වල MCQ තමයි කරන්නේ. පුතේ හිතන්නකෝ 1 සිට 50 දක්වා MCQ තියෙනවා කියලා. ඔයාට අනිවාර්යෙන් කියලා නෑ කොතනවත් 1 සිට පටන් ගන්න ඕන කියලා. ඔයා කැමති නම් පුතේ 50 සිට ඉහළට කරගෙන යන්න පුළුවන්. නැත්තම් 25 ඉඳන් 50ට කරන්න පුළුවන්. නැත්තම් 30 ඉඳන් 50ට කරන්න පුළුවන්. ඔයා කැමති තැනක සිට මේ MCQ 50ට උත්තර ලිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දරුවනේ ඔයා මුලින්ම කරන්න ඕන MCQ 50 මං කිව්වා නේද S එක ගන්න ළමයිටත් නැත්නම් S එකක් ගන්නත් MCQ 20ක් හදනවා කියලා පුතේ. මේ MCQ 20 ඉතාමත් ලේසි අපි පාඩම් කරපු ළමයිට. ඉතාමත් ලේසි. ඉතින් දරුවනේ සාමාන්‍යයෙන් එක MCQ එකකට විනාඩි 2ක් තියෙනවා. එතකොට පුතේ මේ MCQ 20ට විනාඩි 40ක් අපිට වැය කරන්න පුළුවන්. හැබැයි පුතේ මම ඉස්සර සාකච්ඡා කරා වගේ මේ MCQ 20 හරිම ලේසි. ඒ නිසා ඔයා මෙතෙන්දී විනාඩි 2ක් ගන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් මේ MCQ 20 හදන්න ඕන හේතුව අන්තිම ගණන් පොඩ්ඩක් අමාරුයි. ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. නැත්නම් විනාඩි 2කට වඩා අවශ්‍ය වෙනවා. ඒ නිසා 20 හදද්දී විනාඩි 2ක් ගන්නෙ නැහැ. පුතේ විනාඩි 40ක් කාලයක් තියෙනවා නියමිත කාලය. ඔයා විනාඩි 30න් මේක හදනවා. විනාඩි 30න් මේක හදනවා. එතකොට පුතේ මෙතන විනාඩි 10ක කාලයක් වා ඉතිරි කරගන්නවා. එතකොට දරුවනේ තව MCQ 30යි අපිට අවශ්‍ය වන්නේ. MCQ 30යි අපිට අවශ්‍ය වන්නේ. එතකොට දරුවනේ MCQ 100න් MCQ 50න් විනාඩි 100ක් අපිට තිබ්බා. MCQ 20ක් අවසානයේදී විනාඩි 30ක් අවසන් වෙනවා. ඒ කියන්නේ පුතේ තව ඉතිරි වෙන්නේ MCQ 30යි අපිට විනාඩි 70ක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ දරුවනේ එක MCQ එකකට විනාඩි 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඉතින් බලන්න පුතේ ඊට පස්සේ
26 35 වගේ පුතේ මේ තියෙන ටික විනාඩි 2ක් ඇතුළත ඔයා හදන්න. 35ක් වගේ 20 සිට 15ක් හදන්න ඕන පුතේ විනාඩි 2ක් ඇතුළත. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 2යි 20 සිට 15ට MCQ 15යි එකට ගන්න විනාඩි 2යි විනාඩි 30ක් අවසන් වෙනවා. එතකොට පුතේ අපි කලින් 35ක් දැන් අවසන් විනාඩි ගිහිලා තියෙන්නේ 60යි. විනාඩි 60යි ගිහිලා තියෙන්නේ. ඉතින් බලන්න පුතේ තව MCQ 15කට විනාඩි 40ක් ඉතිරි වෙනවා. ඉතින් දරුවනේ විනාඩි 3ටත් වඩා වැඩි කාලයක් අපිට මේ සඳහා යොමු කරගන්න පුළුවන් අන්තිම MCQ 15 සඳහා. මේ MCQ 15 පුතේ සාමාන්‍යයෙන් 1 සිට 35 දක්වා නැත්නම් අපේ මුල් පේපරෙන් 35ක් නැත්නම් 25ක් වගේ ප්‍රශ්න වලට වඩා සාමාන්‍යයෙන් අමාරුයි. ඒ නිසා පුතේ අපි විනාඩි 3ක් විතර ගන්නවා ඉතිරි 10 හදන්න. ඉතිරි 10. ඉතිරි විනාඩි 2කමාරක් විතර ගන්නවා ඉතිරි 10 හදන්න. එතකොට පුතේ විනාඩි 25යි. විනාඩි 25ක් ඉවර වෙනවා. තව 5යි අපිට ඉතිරි වෙන්නේ. ඒ 5 හදන්න විනාඩි 15ක් ඉතිරි වෙනවා. එහෙනම් අන්තිම ප්‍රශ්නේ හදන්න පුතේ ඔයාට විනාඩි 3ක් එක ප්‍රශ්නයකට දාගන්න පුළුවන්. ඉතින් පුතේ අපි මෙන්න මේ වගේ කාල කළමනාකරණයකට යන්න ඕනේ. නැත්තම් එකම ගානේ අපි හිටියාම අපිට බෑ ප්‍රශ්න 50න් 50ම හදන්න. මම මේ පුතේ කියන්නේ මේ දැනටමත් ඔයා පාඩම් කරපු ළමෙක් නම් විතරයි. පුතේ ඔයා පාඩම් කරන්නේ නැතුව කිසිම දෙයක් පාඩම් කරන්නේ නැතුව ඔයාට MCQ 50න් 50 ගන්න බෑ. මං හිතන්නේ MCQ 20ක් 25ක් අතර ප්‍රමාණයක් විතරක් ගනි. ඉතින් එහාට යන්න බැරි වෙයි ඔයා පාඩම් කරපු නැති දරුවෙක් නම්. ඉතින් දරුවනේ අපි මෙන්න මේ වගේ කාල කළමනාකරණයකට යන්න ඕන. අපිට කොයිම අවස්ථාවකවත් මම කලින් කිව්වා වගේ එකේ සිට අනුපිළිවෙලින් හදන්න කියලා කියන්නේ නැහැ. ඔයාට ලේසි, ඔයාට පහසු, ඔයා වැඩියෙන්ම කැමති, ඔයා වැඩියෙන්ම දක්ෂ පාඩම් වලින් මුලින්ම MCQ කරන්න ඕනේ. ඉතින් දරුවනේ මේ විදිහට කාල කළමනාකරණය කරගත්තන් පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම MCQ 50ටම මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. පුතේ වසර කීපයක ඉගෙනීමේ අත්දැකීම් එක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඔයා මෙන්න මෙතෙන්ද අනිවාර්යෙන් කාල කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට පුතේ ඔයාට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක්. ඔයා මේ ප්‍රශ්න හරියට කියවගන්නේ නැහැ. ඔයා මේ MCQ ප්‍රශ්න හරියට කියවගන්නේ නැහැ. පුතේ අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන MCQ ප්‍රශ්න හොඳට කියවගන්න ඕන. හොඳින්ම කියවගන්න ඕන. පුතේ ඔයා කියවගද්දී ඔයාට හිතෙනවා නම් MCQ ප්‍රශ්නේ යම් කිසි තැනක් මේ MCQ ගාන හදන්න වැදගත් කියලා ඔයා එතන highlight කරගන්න ඕනේ. ඉරක් ගහගන්න ඕනේ. ඉතින් දරුවනේ ඔයාට මම උදාහරණයක් කියන්නම්. ඔයා සාමාන්‍ය පෙළ විභාගෙ ලියලා තියෙනවා. ඒත් එක්කම ගිණුම් කරට අමතරව තව වාණිජ්‍ය විෂය හදාරන දරුවෝ ඉන්නවා නම් බිස්නස් සබ්ජෙක්ට් එක තියෙන පුතේ බිස්නස් වල උනත් ඔයා දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලියද්දී ප්‍රශ්නේ කියවනවා ඔයා ලියන්න පටන් ගන්නවා. පුතේ සාමාන්‍යයෙන් පිටු භාගයක් පිටු 3 කාලක් විතර සාමාන්‍ය බිස්නස් එක ප්‍රශ්නයකට නැත්නම් එක අණු කොටසකට ඔයා උත්තර ලියනවා. ඔයා ප්‍රශ්නේ කියවලා ඔයා උත්තර ලියන්න යද්දී ඔයා භාගෙට උත්තර ලියද්දී පුතේ ඔයාට ප්‍රශ්නය මතක් වෙනවා. ඒ හේතුව ඔයා හොඳට කල්පනා කරලා බලන්නකෝ. ඔයාට එහෙම වෙලා නැද්ද කියලා. අනිවාර්යයෙන්ම පුතේ වෙනවා හරියට ඔළුවට දාගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඉතින් දරුවනේ හරියට ඔළුවට දාගත්තොත් එහෙම අය මතක් කර කර ඉන්න ඕනේ නැහැ. මං කිව්වාගේ ඔයා ප්‍රශ්නේ භාගෙට කියවනවා භාගෙට කියවලා උත්තර ලියන්න යනවා පුතේ. උත්තර ලියන මගට යද්දී ඔයාට ප්‍රශ්න මතක් වෙලා නැවත වතාවක් ඔයා ප්‍රශ්නේ කියවලා ඊටු ටික ඔයා ෆිල් කරනවා. ඉතින් දරුවනේ මේ වගේ භාගෙට කියවලා අපිට උත්තර ලියන්න බෑ MCQ එකට. ඒ නිසා දරුවනේ හරි අවබෝධයෙන් වැදගත් කරුණු මොනවද? මේ දේවල් MCQ එකට වැදගත්ද? නැත්නම් මේ ගාන හදන්න වැදගත්ද? ඉතින් දරුවනේ ඔයා ඒ දේවල් අනිවාර්යෙන් highlight කරගන්න ඕන. හොඳට ගාන කියවන්න ඕන. එහෙම නැත්නම් පුතේ කිසිම දවසක නිවැරදිව ඔයාට MCQ ගාන හදන්න බෑ. තුන්වෙනි එක පුතේ. ඔයා පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙන්න ඕන. ඔයා පුතේ උසස් පෙළ විභාගයට යද්දී ඔයා සෑම පාඩමක්ම ආවරණය කරලා යන්න. ඔයා සෑම පාඩමක්ම කියවලා ගණන් හදන පාඩමක් නම් පුතේ ගණන් හදලා අනිවාර්යයෙන්ම යන්න. ඉතින් දරුවනේ ඔයාගේ ඔළුවේ තියෙනවා ඔයා දැන් හිතන්න පුතේ මෙහෙම ඔයා පන්තියේ 10 වෙනියා. ඔයා පන්තියේ 10 වෙනියා.
පන්තියේ පළවෙනියත් ඔයා ළඟින්ම එක්සෑම් එක ලියනවා. හරි දරුවනේ. ඉතින් ඔයා හිතන්න පුතේ දැන් 45 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕන 1 කියලා හිතන්නකෝ. ඔයා උත්තරේ ගහලා තියෙන්නේ 1ට. හැබැයි පන්තියේ පළවෙනියා ගහලා තියෙන්නේ 2ට. පුතේ ඔයාගේ ඔළුවට දැනෙනවා ඔයා පන්තියේ 10 පන්තියේ පළවෙනියා ගහලා තියෙන්නේ උත්තරේ 2ට. හැබැයි ඔයාට විශ්වාසයි උත්තරේ එන්නේ 1 කියලා. හැබැයි පුතේ ඔයා මෝඩ වැඩක් කරනවා සාමාන්‍යයෙන් අපි විභාගෙ ලියද්දි පුතේ වටපිට බැලනවනේ අපි මිනිස්සුනේ රොබවරු නෙවෙයිනේ. ඒ නිසා ඔයාගේ උත්තරේ කොච්චර හරි කියලා තමන්ගේ හිත කිව්වත් ඔයා ගහන්නේ උත්තරේ 2ට. ඒ තමන්ගේ අර අපි මවාගෙන ඉන්නවා මෙයා මීටරේ කියලා. පන්තියේ පළවෙනියා මීටරේ කියලා මවාගෙන ඉඳලා ඔයා වැරදි දෙයකට පුතේ විභාගෙදී උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් දරුවනේ මෙන්න මේ වගේ බොහෝ වැරදි ඔයා කරන්න ඔයාට MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බෑ. ඉතින් දරුවනේ අද සිට පුළුවන් තරම් වැඩිපුර මහන්සි වෙන්න ඕන MCQ ප්‍රශ්න පත්‍රයට. සාමාන්‍ය පුතේ උසස් පෙළ ලියන දරුවෙක් සාමාන්‍ය පෙළ ලියන දරුවෙක් වුණත් වැඩිපුර මහන්සි වෙන්න පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට නෙවෙයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ 50ක් තියෙනවනේ. මේ 50න් ඔයා නිවැරදිව උත්තර ලිව්වා නම් නැත්නම් නිවැරදිව ඉරක් ගැහුවා නම් නැත්නම් නිශ්චිත උත්තරයක් නිවැරදිව ලිව්වා නම් ඔයාට මේකෙන් ලකුණු අඩු කරන්න බෑ. 50න් 50ම උත්තරේ දෙන්න ඕනේ. හැබැයි පුතේ ලකුණු දෙන්න ඕනේ. හැබැයි දරුවනේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ රෆ් බලනවා කියන්නේ නැත්නම් පොඩක් විභාගේ අමාරු කරලා බලනවා කියලා කියන්නේ පුතේ. එහෙනම් ඔයා සාමාන්‍ය උත්තරයක් ලිව්වොත් එහෙම හරියටම උත්තරේ නැත්නම් ලකුණු 1 2 අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා පුතේ ලකුණු කපන්න බැරි ප්‍රශ්න පත්‍රය තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඔයා පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 50ට හෝ ඊට වඩා ආසන්න ප්‍රමාණයකට ලකුණු ගන්නවා නම් ඔයාට A එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. පුතේ විභාගයේදී A එකක්ද B එකක්ද C එකක්ද S එකක්ද කියලා තීරණය කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මත. දැන් දරුවනේ ඔයා හිතන්නේ හැම වෙලේම දෙවන ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ඕන. ඒකෙන් තමයි අපිට A එකක්ද B එකක්ද කියලා තීරණය කරන්නේ. දැන් මගේ විෂය හදාන්න දරුවෝ ඉන්නවනම් සමාගම් ගාන බැලන්ස් කරන්න ඕන. ඒක තමයි ලොකුම දේ. පුතේ සමාගම් ගාන හැදුවත් ලකුණු අන්තිම 100ට ගත්තාම ලකුණු 10යි හම්බ වෙන්නේ. ඉතින් දරුවනේ අපි MCQ ප්‍රශ්න පත්‍රයට හරියට උත්තර ලියනවා නම් 50න් 50ම ගන්නවා නම් පුතේ අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පිටු ගාන වැඩි වුණාට මුළු ලකුණු 100ක් නම් දෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50යි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 50යි එන්නේ. ඉතින් දරුවනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයකට ඔයා 45ක් ගත්තා කියලා හිතන්නකෝ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ A එකක් ගන්න අවශ්‍ය වෙන්නේ තවත් ලකුණු 30ක් විතරයි. ඒ කියන්නේ 75ක් ගන්න තවත් ලකුණු 30ක් විතරයි අවශ්‍ය වෙන්නේ පුතේ. ඉතුරු තව 20ක් තියෙනවා. මේ දේවල් ඒක වගේම ඔයාගේ රෑන්ක් එකට බලපෑමක් ඇති කරනවා. ඉතින් දරුවනේ ඔයා MCQ ප්‍රශ්න කරද්දී ඔයා කරගන්න වැරදි දේවල් අදින් පස්සේ නවත්තන්න ඕන. මේ වැරදි දේවල් නවත්තීම මගින් ඔයාගේ MCQ කිරීමේ හැකියාව වැඩි වෙනවා. පුතේ බොහෝ දරුවන්ගේ ඉල්ලීමක් තිබුණා මේ MCQ එකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක අහගන්න. ඒකයි පුතේ මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. තවත් දරුවන්ගේ බොහෝ ඉල්ලීම් තිබුණා. අනිවාර්යෙන් මේ ඉල්ලීමුත් මම අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා. ඉතින් දරුවනේ හොඳින් වැඩ කරන්න හැමෝටම ජය වේවා.